අයිබෝවන් ඊළඟට අපි කතා කරන්න යන්නේ 1998 අවුරුද්දේ දීලා තියෙන 4 වෙනි රචනා ගැටලුව. මේ කියනවා එක් හුස්මකදී පුද්ගලයෙක් වායුගෝලීය පීඩනය හා සෙල්සියස් 27 හි පවතින වියලි වාතය පහ වැඩි කිරීම 10/4 ඝන මීටර ප්‍රමාණයක් ආශ්වාස කරයි. ඊට පසු මෙම වාතය පෙනහළු තුලදී ශරීර මධ්‍යයේ උෂ්ණත්වය වෙන සෙල්සියස් 37 දක්වා උණුසුම් වේ. පුද්ගලයා මිනිත්තුවකදී මෙවැනි හුස්ම ගැනීම් 12ක් සිදු කරනවලු. රෝම ඉලක්කම් 1 ශරීරයෙන් ආශ්වාස වාතයට තාපයේ සංක්‍රමණය වන ශීඝ්‍රතාවය වොට් වලින් ගණනය කරන්න. දැන් අපි මෙතනදී මුලින්ම කරන්න ඕන මේ දීලා තියෙන දත්ත ටික මුලින්ම සටහන් කරගෙන ඉන්න ඕන. අපිට මෙන්න මේ විදිහට දත්ත ටිකක් නේ දීලා තියෙන්නේ. එක හුස්මකදී සෙල්සියස් 27 හි පවතින වායුව තමයි ශරීරය තුළට ඇතුළු වෙන්නේ. අපිට දීලා තියෙනවා මේ එක හුස්මකදී වායුගෝලීය පීඩනයේදී පරිමාව පහ වැඩි කිරීම 10/4 ඝන මීටර කියලා. තවත් අපිට කියලා තියෙනවා මෙන්න මේ විදියට එක මිනිත්තුවකදී හුස්ම ගැනීම 12ක් කරනවා කියලා. මිනිත්තුවකදී හුස්ම ගැනීම 12ක් සිදු කරනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ හුස්ම ශරීරයේ ඇතුළට ඇතුළු වුණාට පස්සේ සෙල්සියස් 27 සිට සෙල්සියස් 37 දක්වා උෂ්ණත්වයේ ඉහළ යාම සිදු වෙනවා ශරීර මධ්‍යන්නයේදී. 27 සිට සෙල්සියස් 37 දක්වා ශරීරය තුලදී උෂ්ණත්වය ඉහළ යනවා. අපෙන් අහන්නේ ශරීරයෙන් ආශ්වාස වාතයට තාපයේ සංක්‍රමණ ශීඝ්‍රතාවයේ වොට් වලින් ගණනය කිරීමක් නේ. දැන් මේ බලන්නකෝ Q සමානයි ms θ. හරිද? මෙතන Q කියලා කියන්නේ තාප ශක්තිය, m කියලා කියන්නේ වාත ස්කන්ධය, s කියලා කියන්නේ වාතයේ විශිෂ්ට තාප ධාරිතාවය, θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. දැන් අපෙන් අහන්නේ තාප ශක්තිය නෙමෙයිනේ නේද? ක්ෂමතාවයක් විදියට වොට් වලින් අහන්නේ. වොට් වලින් අහනකොට අපිට පුළුවන් තාප ශක්තිය කාලයෙන් බෙදුවට පස්සේ වොට් වලින් පිළිතුර ලැබෙනවා. මෙතන m බෙදීම t s θ. දැන් මෙන්න මේ සමීකරණය t ගෙන් බෙදුවට පස්සේ ඒකීය කාලයකදී කොච්චර තාප ප්‍රමාණයක් ශරීරයෙන් ආශ්වාස වාතයට ලැබෙනවද කියන කාරණේ. දැන් මේ m බෙදීම t කියලා කියන්නේ තත්පරයකට පිට කරන හුස්ම ස්කන්ධය වගේ අදහසක් නේද? අපිට දත්තයක් දීලා තියෙනවා වායුගෝලීය පීඩනයේදී මේ වාතයේ ඝනත්වය 1.2 kg m-3 කියලා. හරිද? දැන් අපිට මෙන්න මේ වගේ දේවල් දීලා තියෙනවනේ. එක හුස්මක පරිමාව පහ වැඩි කිරීම 10/4 ඝන මීටර සහ ඝනත්වය 1.2 ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා. දැන් මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් නේද? මේ බලන්නකෝ. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් m සමානයි ρ v. ස්කන්ධය සමානයි ඝනත්වය තව පරිමාව. අපිට එක හුස්මක ඒ කියන්නේ සෙල්සියස් 27 උෂ්ණත්වයේ පවතින එක හුස්මක ඒ කියන්නේ පහ වැඩි කිරීම 10/4 පරිමාවක ස්කන්ධය අපි හොයමු. දැන් මෙතන මට පුළුවන් ඝනත්වය 1.2යි පරිමාව එක හුස්මක පරිමාව පහ වැඩි කිරීම 10/4යි ඝන මීටර. ඒතර මට ලැබෙනවා මෙතන 6 වැඩි කිරීම 10/4යි කිලෝග්‍රෑම් කියලා. මේ මොකද්ද මේ එක හුස්මක ස්කන්ධය කොච්චරද කියන කාරණේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙතන m බෙදීම t නේ. ඒ කියන්නේ තත්පරයකට කොච්චර හුස්ම ප්‍රමාණයක් පිට කරනවද කියන කාරණේ. මේ හුස්මක ස්කන්ධයනේ අපිට කියනවා එක විනාඩියකට හුස්ම ගැනීම 12ක් සිදු කරනවා. ඒ කියන්නේ අපි විනාඩියකට හුස්ම ගැනීම 12ක් කරනවා කියලා කියන්නේ 12ක් පිට කරනවා කියන කාරණේනේ. මේ අපිට ලැබුණේ එක හුස්මක ස්කන්ධය. හරිද? එක හුස්මක ස්කන්ධය. දැන් තත්පරයකදී පිට කරන හුස්ම ස්කන්ධය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එක හුස්මකදී 6 වැඩි කිරීම 10/4යි කිලෝග්‍රෑම්. හරිද? විනාඩියකට මේ වගේ හුස්ම ගැනීම 12ක් සිදු වෙනවා. මේ ලැබෙන්නේ මොකද්ද? විනාඩියකදී කොච්චර හුස්ම ස්කන්ධයක් අපි ලබා ගන්නවද? එහෙම නැත්නම් විනාඩියකදී කොච්චර හුස්ම ස්කන්ධයක් පිට කරනවද කියන කාරණේ. මෙයා 60න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා තත්පරයක් තුළ කොච්චර හුස්ම ස්කන්ධයක් ශරීරයෙන් තුළ ලබා ගන්නවද පිට කරනවද කියන කාරණය. දැන් මෙන්න මේ ප්‍රකාශනයේ m බෙදීම t ඒ කියන්නේ ඒකීය කාලයකදී කොච්චර හුස්ම ස්කන්ධයක් පිට කරනවද කියන කාරණේ අපිට මේ ලැබුණු පිළිතුරු ආදේශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10/4 වැඩි කිරීම 12 බෙදීම
60 වතාවක්. S කියලා කියන්නේ මේ වාතයේ විශිෂ්ට තාප ධාරිතාවය අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා. 1 වැඩි කිරීම 10/3යි. උෂ්ණත්ව වෙනස මොකක්ද උනේ? 27 සිට ශරීරය තුලදී 37 දක්වා ඉහළ යනවා. එහෙනම් උෂ්ණත්ව වෙනස එන්නේ 34 27. මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට ආශ්වාස වාතය මගින් තාපය සංක්‍රමණය කිරීමේ ශීඝ්‍රතාවය සඳහා පිළිතුර ලැබෙනවා 1.2 වොට් කියලා. ඊළඟ රෝම ඉලක්කම් 2 එක් හුස්මකදී පෙනහළු තුල පිරී පවතින වාතයේ අවසාන පරිමාව ගණනය කරන්න ආශ්වාස කරනු ලබන වාතය පෙනහළු තුල පවතින විට එහි පීඩනය වායුගෝලීය පීඩනයේම පවතින බව උපකල්පනය කරන්න කියලා අපිට කියනවා. දැන් PV සමාන nRT ගැසුරින් එක හිතුවොත් PV සමානයි nRT. අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා ශරීරයෙන් පිටත සහ ශරීරයේ ඇතුළේදී පීඩනය වායුගෝලීය පීඩනයේම තියෙනවා කියලා. එහෙනම් අවස්ථා දෙකම සඳහා පීඩනය වෙනස් වෙන විදියක් නැහැ. පරිසරයේ තියෙන වායු මවුල ප්‍රමාණයම තමයි ශරීරය ඇතුළට ඇතුළු වීම සිදු වෙන්නේ. එහෙනම් n කියන එක්කෙනා වෙනස් වෙන විදියක් නැහැ. අපි දන්නවා සාර්වත්‍ර වායු නීතියෙන් කොහොමත් වෙනස් වෙන විදියක් නැහැනේ. මේ සුරින් අපිට ගන්න පුළුවන් v බෙදීම t නියත බව. අපි ශරීරයෙන් පිටත සහ ශරීරයෙන් ඇතුළතදී එක් හුස්ම පරිමාවක් සලකලා v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2 සම්බන්ධය යොදමු. v1 අපි හිතමු ශරීරයේ පිටත එක හුස්මක පරිමාව අපිට දත්තයක් විදිහට දීලා තියුණා 5 වැඩි කිරීම 10/4යි ඝන මීටර කියලා. උෂ්ණත්වය ශරීරයේ පිටත උෂ්ණත්වය සෙල්සියස් 27යි කියන්නේ 27 කියලා කෙල්වින් වලින් ආදේශ කරනවා. v2 කියලා කියන්නේ ශරීරය තුලදී එක හුස්මක පරිමාව බෙදනවා ශරීරය තුලදී උෂ්ණත්වය සෙල්සියස් 37.273. එතකොට මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා ශරීර මැදයේදී එක් හුස්මක පරිමාව සඳහා වන අගය 5.17 වැඩි කිරීම 10/4යි ඝන මීටර කියලා. ඊළඟට රෝම ඉලක්කම් 3.8 අපෙන් අහනවා ප්‍රාශ්වාස කරන විට පෙනහළු තුල පවතින සියලුම වාතය ඉවතට දැමීම සඳහා පෙනහළු මගින් කළ යුතු කාර්ය ප්‍රමාණයේ ශීඝ්‍රතාවය වොට් වලින් ගණනය කරන්න කියලා. දැන් අපි දන්නවා එක හුස්මක් ශරීරය තුල පවතිනකොට එයාගේ අඩංගු වන පරිමාව තමයි මේ රෝම ඉලක්කම් 2 කොටසේ ගණනය කිරීමක් මගින් අපි ලබා ගත්තේ. දැන් මෙන්න මේ ඇතුළු වෙච්ච හුස්ම පරිමාව පිට කිරීම සඳහා කාර්ය කරන්න ඕන ශීඝ්‍රතාවය තමයි අපි වොට් වලින් අහන්නේ. මෙතන අපිට දත්තයක් විදිහට මුලින්ම දීලා තියුණා නේද? ශරීරයට පිටතත් ශරීරයේ ඇතුළෙත් පීඩනය වායුගෝලීය පීඩනයේම නියතව තියෙනවා කියලා. එහෙනම් මෙතන කාර්ය කරන්නේ නියත පීඩනයක් යටතේ. අපි සිද්ධාන්තවලදී සාකච්ඡා කරලා තියෙනවා නියත පීඩනයක් යටතේ සිදු කරන කාර්ය ප්‍රමාණය සඳහා කාර්ය සමානයි නියත පීඩනය වතාවක් පරිමා වෙනස කියලා. හරිද? නියත පීඩනයේදී සිදු කරන කාර්ය ප්‍රමාණය සඳහා කාර්ය සමානයි p ඩෙල්ටා v කියලා අපි සිද්ධාන්තවලදී කතා කරලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ කාර්ය නෙමෙයිනේ. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තත්පරයකදී කොච්චර කාර්යයක් කරනවද කියන කාරණේ. එහෙනම් මේ ප්‍රකාශනයේ කාලයෙන් බෙදුවට පස්සේ කාර්ය බෙදීම කාලය කියන්නේ p ඩෙල්ටා v කියන්නේ පරිමා වෙනස කාලයෙන් බෙදුවට පස්සේ අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න පුළුවන් p ඒ කියන්නේ නියත පීඩන අගය 1 වැඩි කිරීම 10/5 පැස්කල් කියලා අපිට දීලා තියුණා. මේ ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t මේ ඒකීය කාලයකදී කොච්චර හුස්ම පරිමාවක් පිට කරනවද කියන කාරණේ නේද මේ තියෙන්නේ. දැන් අපි දන්නවා එක හුස්මක් ශරීරය තුල තියෙනකොට මෙන්න මෙච්චර පරිමාවක් පෙනහළු තුල තියෙනවා. හරිද? එක හුස්මක පරිමාව 5.17 වැඩි කිරීම 10/4යි. දැන් අපිට පුළුවන් නේද තත්පරයකදී පෙනහළු තුල පවතින පරිමාව කොච්චරද කියලා ගණනය කරන්න. මේ බලන්නකෝ. එක හුස්මක පරිමාව 1.57 වැඩි කිරීම 10/4යි නම් මිනිත්තුවකදී හුස්ම 12ක් ගන්නවනේ. මේ මොකද මේකෙන් ලැබෙන්නේ? එක හුස්මක පරිමාව 12න් ගුණ කරාට පස්සේ මිනිත්තුවකදී ශරීරය තුල පවතින හුස්ම පරිමාව, ඒ කියන්නේ වායු පරිමාව ලැබෙනවා. මේක
60න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා තත්පරයකදී ශරීරය තුල පිරී පවතින හුස්ම, ඒ කියන්නේ වාත පරිමාව කොච්චරයිද කියලා. අපි කාර්ය කරන්න ඕන මෙන්න මේ තත්පරයකදී පිරීලා තියෙන වායු පරිමාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නනේ. එහෙනම් මෙන්න මේ පෙනහළු තුල පිරීලා තියෙන වායු පරිමාව සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ වායු පරිමාව බිඳුවක් කරනවා කියන එක. හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වායු පරිමාව ඉවත් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ පිරීලා තියෙන වායු පරිමාව බිඳුවක් කරනවා. තත්පරයකදී මෙන්න මේ වගේ වායු පරිමාවක් පෙනහළු තුල පිරීලා පවතිනවා. දැන් මේ වායු පරිමාව සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා කියන්නේ වායු පරිමාව නැති කරනවා කියන කාරණේනේ. දැන් මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා නියත පීඩනයක් යටතේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ නියත පීඩනයක් යටතේ මේ පෙනහළු තුල පිරී පවතින වාත පරිමාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කාර්ය කළ යුතු ශීඝ්‍රතාවය වොට් වලින් 10.34 වොට් කියලා. දැන් මෙතනදී මම යම් විශේෂ කාරණා කිහිපයක් කියන්නම්. බලන්න මෙතන මම පීඩනගයන් සහ පරිමාගයන් ආදේශ කරනකොට ඒකක ආදේශයක් කරේ නෑ නේද? ඒකක සහිත ආදේශයක් කරේ නෑ. මතක තියාගන්න. භෞතික විද්‍යා ප්‍රශ්නයකදී පිළිතුරු සපයනකොට ආදේශ ඒකක සහිතව ආදේශ කරන්න ඕන කියලා නීතියක් නෑ. හැබැයි අවසාන පිළිතුර නිවැරදි ඒකකයේ සහිතව දශම සංඛ්‍යාවක් විදිහට පිළිතුර තියන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු මෙතන ලැබුණේ 5 බෙදීම 2යි කියලා. අපි මෙතන 5 බෙදීම 2යි වොට් කියලා දාන්නේ නැහැ. ඒක 2.5යි වොට් කියලා දශම කරලා තිබ්බොත් තමයි මේ අවසාන පිළිතුර සඳහා ලැබෙන ලකුණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට රෝමි ලකම් 4 සෑම හුස්ම ගැනීමකදීම ද්‍රව වශයෙන් සිරුර තුළ පවතින ජලය 2.1 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් වාෂ්ප බවට පරිවර්තනය වී ප්‍රාශ්වාස වාතය සමග එළියට පැමිණේ. මේ ක්‍රියාවලිය නිසා සිරුරෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය වොට් වලින් ගණනය කරන්න කියලා. දැන් අපි දන්නවා විනාඩියකට හුස්ම 12ක් ගන්නවානේ. ඒ කියන්නේ ඒ වගේම විනාඩියකට හුස්ම 12ක් ශරීරයෙන් පිට වෙනවා. දැන් එක හුස්ම පිටවීමකදී ශරීරයේ තියෙන ජලය මේ ප්‍රාශ්වාස වාතයත් එක්ක 2.1 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ශරීරයෙන් පිට වෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා සිරුරෙන් තාපය පිටවීමේ ශීඝ්‍රතාවය වොට් වලින් ගණනය කරන්න කියලා. දැන් අපි දන්නවා ශරීරයේ තියෙන ජලය, ඒ කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලය වාෂ්ප වෙනවා කියලා කියන්නේ මොකද්ද? එතනදී තාපහානිය සිදු වෙන්නේ මොකක් මගින්ද? ගුප්ත තාපයක් මගින්නේ. අපිට ගුප්ත තාපයකදී හුවමාරු වන තාප ප්‍රමාණය Q සමානයි ml මගින් ලබා ගන්න පුළුවන්. Q සමානයි ml මගින් ලබා ගන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ තාපය හුවමාරු වීමේ ශීඝ්‍රතාවයනේ. ඒ කියන්නේ තප්පරයකට කොච්චර තාප ප්‍රමාණයක් පිටවනද කියන කාරණේනේ. එහෙනම් අපිට මේක කාලයෙන් බෙදලා Q බෙදීම T සමානයි m බෙදීම T වතාවක් L යොදන්න පුළුවන්. මොකද මේ m බෙදීම T කියලා කියන්නේ තත්පරයකදී කොච්චර ජල බාෂ්ප ස්කන්ධයක් ශරීරයෙන් පිට වෙනවද කියන කාරණේ. එක හුස්මකදී මේ බලන්න එක හුස්මකදී 2.1 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ශරීරයෙන් ජලය වාෂ්පීභවනය වෙලා පිට වෙනවා. එක හුස්මකදී මෙච්චරයි නම් අපි දන්නවනේ විනාඩියකට හුස්ම 12යි කියලා. මේ මොකද්ද අපිට ලැබෙන්නේ? විනාඩියකදී කොච්චර ජල ප්‍රමාණයක් ශරීරයෙන් පිට වෙනවද කියලා. මේක 60න් බෙදුවට පස්සේ තත්පරයකදී කොච්චර ජල ස්කන්ධයක් ශරීරයෙන් පිට වෙනවද කියන කාරණේ අපිට ලැබෙනවා. මේ L කියලා කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තා අගය. අපිට සෙල්සියස් 30 කියන උෂ්ණත්වයට අදාළ මෙන්න මේ අගය අපිට දීලා තියෙනවා 2.5 වැඩි කිරීම 10.6. 2.5 වැඩි කිරීම 10.6 කියලා. දැන් මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා පිළිතුර 10.5යි වොට් කියලා. ඒ කියන්නේ අපේ සිරුරේ තියෙන ජලය මෙන්න මේ වාෂ්පීභවන ක්‍රියාවලිය මගින් පරිසරයට මුදා හැරීමේ ශීඝ්‍රතාවය 10.5 වොට් කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟට අවසාන කොටස රෝමි ලකම් 5ට අපෙන් අහනවා කුඩා බස් රථයක් මගින් 40ක් රැගෙන යයි. හදිසියෙම බසයේ සියලු කවුළු හා දොරවල් වැසුවේ නම් මගින්ගේ ප්‍රාශ්වාස වාතය අඩංගු ජල වාෂ්ප නිසා බස් රථය තුළ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වීමට පටන් ගන්නා ශීඝ්‍රතාවය මිනිත්තුවකට ගණනය කරන්න. බස් රථය තුළ උෂ්ණත්වය නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන්න අපිට දත්තයක් දීලා තියෙනවා. බස් රථය තුළ ඇති වාතය සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් 600ක් බව. දැන් මෙහෙමනේ අපෙන් අහන්නේ
මේ බස් රථය තුල සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය මිනිත්තුවර ගණනය කිරීමක්. දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩිවීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මිනිත්තුවකදී වැඩිවන ජල වාෂ්ප ස්කන්ධය වැඩිවන ජල වාෂ්ප ස්කන්ධය බෙදීම එම උෂ්ණත්වයේදී බසය තුල තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය. ඒ කියන්නේ අපි මෙතනදී අහන්නේ මිනිත්තුවකට කොච්චර ප්‍රමාණයක් සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනවද කියන කාරණේනේ. අපි දන්නවා බස් රථයේ මගින් 40 දෙනෙක් ඉන්නවා කියලා. එක පුද්ගලයෙක් එක හුස්මකදී 2.1 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑම් කියලා ප්‍රමාණයක් එක හුස්මකදී එක මිනිස්සෙක් පිට කරනවා. හරිද? එක මිනිස්සෙක් මේ වගේ හුස්ම 12ක් විනාඩියකට පිට කරනවා. හරිද? මේ අපිට ලැබෙන මොකද්ද? මිනිත්තුවකදී එක මිනිස්සෙක් පිට කරපු ජල වාෂ්ප ස්කන්ධය. බස් රථය තුල මේ වගේ මගින් 40 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ එක මිනිස්සෙක් මිනිත්තුවකදී පිට කරන හුස්ම ස්කන්ධය වගේ 40 ගුණයක් එක මිනිත්තුවකදී බස් රථය තුල වැඩි වෙනවා කියන කාරණේනේ. ඒ කියන්නේ මිනිත්තුවකදී ජල වාෂ්ප කිලෝග්‍රෑම් මෙච්චර ප්‍රමාණයක් වැඩි වෙනවා. හරිද? අපිට එම උෂ්ණත්වයේදී බස් රථය තුල තබාගත හැකි උපරිම ජල වාෂ්ප ස්කන්ධය දත්තයක් විදිහට දීලා තියෙනවා ග්‍රෑම් 600යි කියලා. හැබැයි අපි මෙතන කිලෝග්‍රෑම් වගේක් නම් ආදේශ කරලා තියෙන්නේ මේ ග්‍රෑම් 600 කිලෝග්‍රෑම් කරලා ආදේශ කරමු. දැන් අපිට ඒක සුළු වීම පැහැදිලිව පේනවා. මේ කිලෝග්‍රෑම්ට මේ ග්‍රෑම් ඉවත් වෙනවා. එහෙනම් මිනිත්තුවකදී බස් රථය තුල සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩිවීමේ ශීඝ්‍රතාවය සඳහා වන අගය අපිට ලැබෙනවා 0.168 මිනිත්තුවට කිලෝග්‍රෑම්. එහෙම නැත්නම් මේක ආසන්න කරලා අපිට ලියන්න පුළුවන් 0.02 මිනිත්තුවට කිලෝග්‍රෑම් කියලා. මම හිතනවා මේ ප්‍රකාශනය පැහැදිලි කියලා. අපෙන් අහන්නේ සාපේක්ෂාර්ථතාවයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. සාපේක්ෂාර්ථතාවයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මිනිත්තුවකදී කොච්චර ප්‍රමාණයක් බස් රථය තුල ජල වාෂ්ප වැඩි වෙනවද කියන කාරණේ බෙදනවා එම උෂ්ණත්වයේදී බස් රථය තුල කොච්චර ජල වාෂ්ප ප්‍රමාණයක් උපරිම වශයෙන් තියාගන්න පුළුවන්ද කියන කාරණේ. දැන් මේ අපි ලබාගත්තු පිළිතුර ඒ අවුරුද්දේ විභාගයේදී ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරත් ලකුණු ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ දීලා තියෙන ප්‍රකාශනය 100%න් ගුණ කරලා මේ අගය 100න් ගුණ වුණාට පස්සේ 2ක් කියලා ඉදිරිපත් කළා තියුණත් ඒ අවුරුද්දේ ලකුණු ලැබිලා තියෙනවා. හරි. එහෙනම් අපි 1998 අවුරුද්දේ වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කියන කොටසට දාලව දීලා තියෙන රචනා ගැටලුවත් සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කොටසට දාලව සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙන්නේ රචනා ගැටලු වලින් 2011 අවුරුද්දේ දීලා තියෙන රචනා ගැටලුව විතරයි. මතක තියාගන්න 2011 අවුරුද්දේ දීලා තියෙන රචනා ගැටලුව සිද්ධාන්ත කරුණු බොහෝමයක් ආවරණය වෙන විදිහට තමයි ගැටලුව නිර්මාණය කරලා තියෙන්නේ. 2011 අවුරුද්දේ ඉඳන් 2019 අවුරුද්ද වෙනකන් තාමත් තාපයේ පාඩමේ වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කියන කොටසට දාලව රචනා ගැටලුවක් ලැබිලා නැහැ. ඒක නිසා 2020 අවුරුද්දේ වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කොටසට දාලව රචනා ගැටලුවක් ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස වෙනකොට අවසාන වරට වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කොටස යටතේ ගැටලුවක් ලැබිලා තියෙන්නේ 2011 අවුරුද්දේ. ඒ කියන්නේ ඉදිරියේදී ළඟදිම පැවැත්වෙන 2020 අවුරුද්දේ විභාගෙට වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කියන කොටසෙන් රචනා ගැටලුවක් ලැබෙන්න තියෙන අවස්ථාව ටිකක් වැඩි. මට කියන්න බෑ අනිවාර්යයෙන්ම 2020 අවුරුද්දේ රචනා ගැටලුව නිර්මාණය වෙන්නේ වාෂ්ප හා ආර්ද්‍රාමිතිය කොටසට දාලව කියලා. හැබැයි අවුරුදු කීපයකින් මේ කියන්නේ 2011 අවුරුද්දෙන් පස්සෙම මේ ඒකක කොටසට දාලව ගැටලුවක් දීලා තිබුණේ නැති නිසා වාෂ්ප හා ආර්ද්‍රාමිතියෙන් ගැටලුවක් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ මේ ඒකක කොටසට දාලා සිද්ධාන්ත කරුණු ටික හොඳට පාඩම් කරලා මම මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන රචනා ගැටලු ටික තනියම විසඳලා ඊට පස්සේ මේ වීඩියෝ ටික බලලා තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඊළඟට මම කතා කරන 2011 අවුරුද්දේ රචනා ගානත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.